අපේ නෝන හිටන් ඉඳන් සාරන් පාරේ මං කරා වගේ. මාව වුණා. දැන් වැඩේට මං සම්බන්ධයෙන් නෑ ඔකට. සඳ හොරෙන් බල අපේ දේශපාලඥයෝ හරි ෂෝක් ඒගොල්ලෝ. මං දැන් මෙහෙම සිනමා ශාලාව වැහෙනවා නම් ඉතින් අපි චිත්‍රපටි කරලා වැඩක් නෑනේ මේ රටේ. අනේ අපේ අම්මා බස් වලට කිව්වා ඉන්නවා හිතගෙන. එනකම් මං එනකම්. මම මේවා කවදාකවත් නොකියනව දැන් කියනවා. ඔබ මාව හඬවන්න හදන්න එපා. හරි? ප්‍රශ්න අහලා. මං අඬා 170 බස් එකේ හෙට්ටිවිලි බස් එකේ නැගලා ගායනියා මගේ දරුවෝ දෙන්නට මට ස්ථිරසාවක් නෑ. ඒකට බොරු කියන්න ඕනේ රඟපාන හරි කම්මැලි යාළුවෝ. පුල් හොටලේ තියෙනවා. තාමත් ඒ පුල් ඉන්නවා. ඒ හොටලේ තේ හදන මිනිහෙක්ට මම වැඩ කරා. අද කවුද කොලයක් කියනවා අද ඉන්න නළු නිළියෙක් කිසි කෙනෙක් ෆෝන් එක කණේ ගහන් ඉන්නවා මිසක් පොතක් කියවන එකක් ඉන්නවද? දැන් ඔබතුමාලගේ ප්‍රශ්න අහන්න පුළුවන්. මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඔගේ බෑක් සයිඩ් එකම කොහොමද? මොකද්ද? මේ ඔබතුමා මාධ්‍යවේදියෙක් විදිහට ඔය වගේ ප්‍රශ්න මේ වගේ සභාවක අහන්න එපා. අනික මේ වගේ වැදගත් සභාවක ඇයි ඔය වගේ ප්‍රශ්න අහන්නේ? නෑ ඔබතුමීට තේරුනේ නෑ. මම ඇහුවේ ඔය බයික් එකේ පසුපස ආසනේ තවත් කෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන්ද කියලා. අන්න එහෙම අහන්නකෝ. ඔව් මේ බයික් එකේ පහසුවෙන්ම දෙන්නෙකුට යන්න පුළුවන්. මේ ඔබතුමාත් ඔය අනවශ්‍ය ප්‍රශ්න අහන්න නැතුව 2311ට කෝල් කරලා අර ගෑනු ළමයා අහන අවශ්‍ය ප්‍රශ්නකට උත්තර දෙන්නකෝ. ඔබේ දුරකථනයෙන් 2311ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් දිස්නේ ගහන Honda Grazia බයික් එකක් දිනා ගන්න. මං ගැන ඔච්චර සැකනම් ඔය මහත්තයත් පොඩ්ඩක් බයික් එක පැදලම බලන්නකෝ. Run. ආයිබෝවන් අදත් හඳුනාගත්තොත් ඔබම වැඩසටහන එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. අදත් අපි සූදානම් විශේෂ කලාකරුවෙක් එක්ක කතා බහ කරන්න. මොහු ගැන කතා කරද්දී වේදිකාව, පුංචි තිරය, ඒ වගේම සිනමාව මේ හැම පැත්තෙම ඉතාමත්ම ප්‍රවීණ සහ ඉතාමත්ම දක්ෂ කලා ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් එක්ක අපි කතා බහ කරන්නේ. ඔහු නමින් කුමාර තිරිමාදුර. කුමාර අයියේ අපි අපේ වැඩසටහනට හඳුනාගත්තොත් ඔබම වැඩසටහනට ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන් ගයිනියා. ඒක මම ගමන් අහන්න තියෙන අහන්න ගොඩක් දේවල් තියෙනවා. අපි එහෙමනම් අර ගොඩක් තියෙන හින්දා අපි පිළිවෙලකට අහමු. මුලින්ම මේ දවස්වල කොහොමද ජීවිතේ? දැන් මේ කොරෝනා වලින් පස්සේනේ අපි හැමෝම මේ දැන් වැඩ පටන් අරගෙන තියෙන්නේ. කොහොමද? කොරෝනා මොනවද කරේ? ඕකේ වෙනම දේ සාරාන් ප්‍රහාරයක් කළා කරා. සාරාන් ප්‍රහාරයක් කළා කරාම අපේ නෝනා හිටන් හිටියා අපි ගෙවල් වලටලා හිටියනේ. කලාකරුවට වැඩ නෑනේ. ඔව්. අපේ නෝන හිටන් සාරන් පාරේ මං කරා වගේ. මාව වුණා. දැන් වැඩේට මං සම්බන්ධයෙන් නෑ ඔකට. එතකොට මං හිටියේ එංගලන්තේ. ඊට පැරිසියට ගියා. පැරිසියට යනකොට පැරිසිය කවදාවත් නෑ අයිපල් කුළුනේ ලයිට් ඔක්කොම නිව්වා. ඒ කියන්නේ මේ ලංකාවේ ප්‍රහාරයෙන් පස්සේ අපේ දේශපාලඥයෝ හරි ෂෝක් ඒගොල්ලෝ. අයිපල් කුල්නෙත් ලයිට් නිව්වා. හොඳයි අප්පා තාම දැන් පරීක්ෂණ යනවා. ඉතින් මේක දැන් මරු වැඩේ ඒ සාරාන්ගේ ප්‍රහාරය බාර ගන්න තාම එකෙක්වත් නැහැ. ඊට මං ගෙදරදී මං බාරගත්තා. මමයි කරේ කියලා බාරගත්තද? ගෙදර පොලිසියට බාර ගන්න ඕනේ. එහෙම ලේසියිද? ශ්‍රී ලංකා පොලිසියට ශ්‍රී ලංකා හමුදාවට බාරගත්තේ නෑ. ගෙදර පොලිසියට මං කිව්වා එනම් මං කරා කියලා මං බාරගත්තා. ඊට පස්සේ කිරිත එකක් එහෙම ලැබුණා. ඉතින් එහෙම සතුටකින් දැන් ඒ කාලේ කන්න බොන්න ලැබුණා දයියන් පිට. අදටත් සාරාන් ප්‍රහාරය හොයාගන්න අපේ රටේ මිනිස්සුන්ට බැරි වෙලා තියෙනවා. පොහොසත් වෙලා තියෙනවා. ඒක ආරේ ෂෝක් රටක අපි ජීවත් වෙන්නේ නේද? කල්ලකිරීමකින් ජීවත් වෙන මේ පල්ලි වලට මේ වගේ ප්‍රහාරයක් කරන මිනිස්සු හොයාගන්න බෑ. ඊට පස්සේ ලෝකෙටම ආවා කොරෝනා. ඔව්. ඊට පස්සේ දැන් කොරෝනා ආවට පස්සේ සරත් කොතලා වල මේ කොහොමද? ඉතින් මේ චිත්‍රපට පිටපත් ලියනවා හොරෙන් සඳ හොරෙන් බලා වගේ මචං මං මචං කියනවා ගණන් ගන්න එපා. ගැටලුවක් ඉතින් මේ يعني අපි දැන් දෙතොනේ 7ක් ලිව්වා. ඒව ලියලා තිබ්බා. ඊට පස්සේ කොරෝනා නිසා සිංහල සිනමාවේ
ලොකු ප්‍රශ්නයක් ආවා පහුගිය 27 කවුරුවත් සිංහල සිනමාවේ චිත්‍රපටයක් දාන්න බෑ කියලා දැම්මල කියන්නේ. මං හිතුවේ මගේ චිත්‍රපටය කරලා තිබ්බේ තව මගේ තව මාස 6-7කට එන්න තිබ්බේ. ඉතින් මම බොරු කියන්න ඕනේ නෑ. මම බන්දුලු ගුණවර්ධනයන් තමයි මේක නිෂ්පාදනය කරේ. ඔව් චිත්‍රපටිය ගැන අපිට ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. තියෙනවා. ඔව්. මම අද කතා කරපු නිසා මට කතා කරනකොට ඉතින් HD ප්‍රේමසිරි අපේ සරස බුක් ෂොප් එකේ අධිපතිතුමා එතකොට තුන්දා ගිහලා මං කිව්වා දාන්න ෆිල්ම් එක. දාන්න. يعني සෝපාකව කොරෝනා කියන මලමිනියේ වැඳලා පාලු සිංහල සිනමාව නැමැති පාලු සොහොනට මේක දාන්න. මගේ දරුවා මේ දාන්න. මගේ දරුවෙක්ව දාන්නේ නැහැනේ. දාන්න. දාලා අපි බලමු මොකක් හරි කවුරු හරි මේක දාන්න ඉබේ. ඒකයි එහෙම දැම්මේ. එතකොට ඇත්තටම මේ දැන් මේ කොරෝනා වසංගතයෙන් පස්සේ හරි අමාරුයිනේ කෙනෙක්ට හිතන්න බෑනේ මේ චිත්‍රපටිය දුවයිද මේ චිත්‍රපටයෙන් ලාභ ලබන්න පුළුවන්ද කියලා. හරි රිස්ක් එකක් අරගෙන තමයි මේ කුමාරය මේ ෆිල්ම් එක රිලීස් කරේ. ඔව් ඉතින් ඒකයි මම කිව්වේ දැන් කවුරුවත් නැති නිසා ඔයා දන්නවද ලාභ ලබනවද දැන් චිත්‍රපටිය? 1986 ගායනියා චිත්‍රපටි ශාලා 480ක් තිබුණා. ඔව්. පස්සේ වැහුණා. ඔයා දන්නවද දැන් 30 තියෙන්නේ? දන්නේ නැහැ 90 නෑ 50 120යි තියන්නේ. ඒ 120 නුත් ඕඩියන් ගල්කිස්ස කියන හෝල් එක මේ ගිය සතියේ පුට් සිටියකට ගත්තා. මං හරි වේදනාවක ඉන්න ගායනියා. ගායනියා මං ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපට බැලුවේ ඒකේ. විජේ කුමාරතුංගගේ චිත්‍රපට බැලුවේ ඒකේ. ජෝබ් වික්‍රම චිත්‍රපට බැලුවේ. මං ජනාධිපතිතුමා මල්පිට පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපිට සම්මාන දුන්නා. මොකටද මේ ද නිවුස් පේපර් චිත්‍රපටියට. ඔව්. අගමැතිතුමා හිටියා. විමල් වීරවංශ මැතිතුමා හිටියා. මම මේ පවිත්‍රා වන්‍යාවච්චි මෙතන හිටියා. මම ජෝන්සන් මැතිතුමා හිටියා. ඔක්කොම හිටියා මම දන්නේ. මට අනිත් අය මට මතක නැහැ. මං එතුමන්ට කිව්වේ මං හරි හිත් වේදනාවක් ඉන්නවා කියලා. චිත්‍රපටිය හොඳයි කියලා කිව්වම මං හිත් වේදනාවක් ඉන්නවා. ජනාධිපතිතුමාට කිව්වා. ගායනියා. මං ඇයි වේදනාව? මම ගාමිණී මුහුදේ චිත්‍රපට ශාලාව වන්න පුට්ටිටිකට දෙනවා. මං දැන් මෙහෙම සිනමා ශාලාව වැහෙනවා නම් ඉතින් අපි චිත්‍රපටි කරලා වැඩක් නැහැ මේ රටේ. ගායනියා මොකද කොහෙටද කරන්නේ? කෙනෙක්ට නිර්මාණයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඔයා දන්නවද මේ වෙනකොට චිත්‍රපටි ශාලා 40ක් වහන්න ලෑස්ති කරලා තියෙන්නේ. එතකොට ඒක කතා කරන්න ඔයා මට අවස්ථාවක් දීම ගැන සතුටුයි. එතකොට චිත්‍රපටි ශාලා 80යි දැන් ඒ තවත් වැහෙනවා. මල්ල කෙලියා. මම හැබැයි වෙලාවේ ජනාධිපතිතුමාට කිව්වම ජනාධිපතිතුමා සාගමැතිතුමා මට පැහැදිලිව කිව්වා. වහාම චිත්‍රපටි ශාලාව වහන එක නවත්තන්න කියලා. මට 120න් හරි නවත්ත ගන්න මට පුළුවන් කමක් වුණා. මට එකම තියෙන ප්‍රශ්නේ ඔය කලින් හිටපු කලාකරුවෝ මොනවද ළඟ ඉඳන් කියලා තියෙන්නේ? ජනාධිපතිතුමා අගමැතිතුමා ළඟ හිටපු කලාකරුවෝ ඒක කියන්න එපේ. ඒක කියන්න ඕනේ මන්ද? නෑ. මං කියන්න ඕනේ නෑනේ ගයිනේ. ඉතින් එයාලා කියලා නැහැනේ. මං එයාලට බනින්නේ නෑ. ඒකට මේ සිනමා ශාලාව දැන් මං කියව නිසා ටක් ගාලා වහන ඒක නවත්තනවා. ඒවා අපි ගන්නවා ගුවා. විශ්ව සංස්ථාවට හරි ගන්නවා ගුවා. විශ්ව සංස්ථාව වහන්නේ ගුවා. ඉතින් ඔයා මගේ සිනමාව දැකලා මට හෙට සිනමාවක් කරන්න නැත්තම් ගායනියෝ මට වැඩක් නැහැ. චිත්‍රපටියක් කරලා ඒවා පෙන්නන්න චිත්‍රපට ශාලා නැත්තම් වැඩක් නැහැ. මම බම්බු ගන්නද මට වැඩක් නැහැ ගායනියෝ. නේ? ඉතින් ඒක කියන්න කවුරුත් හිත ඉඳලා නැති එක ගැන තමයි දුකදී. මම ළමෙක් ඉස්කෝලේ දාගන්න ඉල්ලුවේ නෑ. ළමෙක් රස්සාවට දාගන්න ඉල්ලුවේ නෑ. මගේ සිනමා ශාලාව අනේක නවත්තන්න කියලා තමයි ජනාධිපතිතුමාට අගමැතිතුමාටයි කිව්වේ. ඒක ඔතන ඔක්කොට විස්තර මම කියන්න පුළුවන්. හයියක් මට තිබුණා. හරි? මං ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා අපේ මේ ජයග්‍රහණය සාමකාමීව සමරන්න කියලා. ඇමතිතුමිය අපිට දෙනවා කිව්වත් දෙනවද? අනිවාර්යෙන්ම. මං ඔයගොල්ලන්ට පොරොන්දු වුණානේ Honda Grazia බයික් එකක් දෙනවයි කියලා. ඇයි මැඩම්? ලෝකයා ස්මාර්ට්ෆෝන් දෙනවා කිව්වේ? මං එහෙම කිව්වද? හරි. මං ඒකත් දෙන්නම්කෝ.
හැබැයි තමුන්නාන්සලා එක වැඩක් කරන්න ඕනේ. ෆෝන් එක අරගෙන 23:11ට කෝල් එකක් දෙන්න ඕනේ. හැබැයි මට නෙමෙයි 23:11ට ඔබේ දුරකථනයෙන් 23:11ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් දිස්නේ ගහන Honda Grazia බයික් එකක් දිනා ගන්න. මේ සියලුම තෑගි හැමෝටම දිනා ගන්න පුළුවන්. මං ඉතින් දෙනවා කිව්වොත් දෙනවනේ. හරි දැන් අපි ද නිවස් පේපර් එහෙම නැත්නම් පත්තරේ නොවන විස්තරේ චිත්‍රපටිය පිළිබඳව කතා බහ කරමින් හිටියේ. ඇයි මේ චිත්‍රපටිය ඔබ නිෂ්පාදනය කරේ? කියන්නේ ඇයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ? ඔබේ සහ සරත් කොතලාවල්ගේ තිර පිටපත. කොහොමද මේ කතාව ඔබේ අතට ආවේ? ඕක වෙන්නේ ගයිනියෝ මම අවුරුදු 1991 ජනවාරි 1 වෙනිදා දිවයින පුවත්පතට මම මේවා කවදාකවත් නොකියනව දැන් කියනවා. හිතවල තිබිච්ච ඒවා කියලා දාන්න එපා දැන්. පැහැදිලිව. ජනවාරි 1 වෙනිදා මම දිවයින පුවත්පතට බැලුවා. අවුරුදු 15ක් මම රස්සාව කළා. ඒ රස්සාව කරලා මට ඒ කියන්නේ ඔබ වෘත්තියෙන් කලින් මාධ්‍යවේදියෙක්. මම ඔයා දන්නේ නැද්ද මම අවුරුදු 15ක් මම අවුරුදු පත්තරයක රස්සාව කරපුවා. අවුරුදු 15ක්. හරි ඊට පස්සේ මං පොඩි ටෙලිනාට්‍ය චිත්‍රපටි කරනවා කියලා මාව රස්සාවෙන් අස් කරා ජයනියා. ගයිනිය මාව අස් කරාම මම බ්ලූ මෙන්ඩල් පාරේ අඬ මං ගියා. මට අද වාඩ එකක් කියන්න අස් කරන්න කලින් ගියා නලු කම්බ ගන්නවද නැත්තම් පත්තරේ වැඩ කරනවද? පස්සේ මං ගිහලා ගෑලත් මනුරත්න මහත්තයා හම්බුණා. මනෝ අයියා. ඒත් තොර නාට්‍ය මාවත් මාවලින් ওই විදිහට අස් කරා බං. උඹට පුළුවන්. උඹ කොයි වෙලාවෙද උඹට ගේමක් ගහට යයි කියලා ඊට පස්සේ ආ තුම්පත් රටාව ගස්සන එතකොට අන්දරේල නාට්‍ය වලට දාලා එතකොට මම ඉඳලා අපේ ගෙවල් ළඟදී ප්‍රසන්න විතානගේ මහත්තයා. එයාව හම්බෙන්නේ මම කිව්වා මොකද කරන්නේ අස් වෙන්නද නලුකම අතාරින්න. උඹට පුළුවන් කියලා මට හිතෙනවා. මගේලා කිව්වා කියලා එයා ඉර මැදියමට මාව ගත්තා. ආකාශ කුසුම් වලට ගත්තා. මම දරුවෝ දෙන්නෙක් හිටපු තාත්තා කෙනෙක්. අවුරුදු 2යි මගේ 3යි මගේ පොඩි ළමයාට. අනිත් එකට අවුරුදු 7යි. කෙල්ලෝ දෙන්නේ මට ඉන්නේ හිටියේ. අම්පා මාව ඊට පස්සේ අස් කරා මං අද මම මේ මාධ්‍යට කියන්නේ. මම ඒවට දැන් බය නැහැ. එහෙම මම ගායනියෝ අඬ තමන් අවුරුදු 15ක් වැඩ කරපුවා ආයතනෙන් එළියට දැම්මම ගායනියා ඉතින් නියත කරන්න යන්නේ. මම අඬ ඇවිල්ලා ප්‍රේමදාස මහත්තයාගේ පිළිතුර තියෙනවා මේ ආමර්වීදී. මම එතන වාඩි වුණා. ප්‍රේමදාස මහත්තයා එහෙම උඩ. ඒ පිළිතුර ගාව තියෙනවා අපිට වාඩි වෙන්න පුළුවන් තැන. එයා පැත්තේ වාණි විලාස් කියලා. මම බොරු කියන්නේ නැහැ. වාණි විලාස් එක කියන්නේ හොඳම ලෝකේ හොඳම ප්ලේන් ටිය තියෙන දැන්. මම ඒකෙන් ප්ලේන් ටියක් බීලා. ඔබට කියද්දිත් මම හරි ඇඟින් බර වෙනවා. මම අඬ 170 බස් එකේ හෙට්ටිවිලි බස් එකේ නැගලා ගායනියා මගේ දරුවෝ දෙන්නට මට ස්ථිර රස්සාවක් නෑ. මාවන් එතනට මම ගෙදර ගියා. නමුත් මට අද සතුටුයි. ඒ සියලු දෙනාම අස්කරපෙක් ගත්තා. එහෙම නමුනා ද නිවුස් පේපර් චිත්‍රපටි බිහි වෙන්න සහ කුමාර තිරිමාදුර කියලා මේ දක්ෂ රංගන ශිල්පියා අපිට හම්බ වෙන්නේ. ඇමරිකාවෙන් සම්මාන හම්බ වෙන්නේ අද ඇමරිකාව සම්මාන හම්බෙලා තියෙනවා. හරි ඉතින් පොඩ්ඩක් වැසසක් නවත්තන්න හොඳයි. මං දන්නේ නේද මම කියන්නේ මම එතනට ගියේ කියන්නේ මාව අස් කරපු අයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ගායනියා. ඒ කියන්නේ එයාලා මාව අයින් කළා දැම්මා. නමුත් අද ටෝනි රණසිංහ මහත්තයාගේ සම්බන්ධව ලිපියක් ලියන්න කියලා මට කතා කරා. ඔය තරම් සුන්දරද කියන්නේ. ආඩම්බරයි ඒක. දැන් මට කියන ටෝනි රණසිංහ ගාන ලිපියක් ලියන්න කෙනෙක් නැහැ. ලියන්න ඕනේ මම. ඒක ලියන්න ඕනේ මන්ද. මම ඇත්ත කියන්නේ.
මගේ හදවතේ කිසිදයක් මම කොනක්වත් තියාගන්නේ ගයිනිය. එතකොට ඒ පත්තරේම කට කතා කරලා කියනවා ටෝන් රාජසිංහන් ලිපියක් ලියන්න කියලා. මම වස් කරපු තැන පත්තරෙන් එහෙම දේවල් නමුත් මගේ හදවතේ මං ඇත්තට වැඩ කරා එච්චර. ඒක ඔබ මගේ හදවතේ මොකක්දෝ ප්‍රශ්නයක් අවිස්සුවා. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. නමුත් මං එදා අඩාලා ඒ විදිහට ගියා. නමුත් දැන් මං අඩන්නේ නැහැ. ඔව් දැන් ඔබ වෘත්තීන් කලින් මාධ්‍යවේදියෙක්නේ මාධ්‍යවේදියෙක් වෙලා ඉන්නකොට තමයි ඔය ඔබ පොඩි නිර්මාණ වලට දායක වුණේ. ඒක හින්දානේ ඔබේ රස්සාව නැති වුණේ. ඇයි ඒ ඔබ ඒ රස්සාවෙන් ලැබෙන මුදල මදි හින්දා ඔබ එහෙම ගියාද? එහෙම නැත්නම් ඔබ දැන් ඔබේ පාසල ගැන කතා කරනකොට මේ වෙල්ස් කුමර විද්‍යාලය කියලා කියන්නේ සෑහෙන කලාකරුවන් බිහි කරපු පාසලක්. එතනින්ද ඔබ රංගනයට ආවේ? එහෙම නැත්නම් නිර්මාණ වලට එකතු වුණේ? මොකද්ද ඔය කතාව? මොකද්ද ඔතන? කොහෙන්ද ඔක මේවා වෙන්නේ? ඔව් ගයිනියට මම උඹට හරියට ලස්සනට පැහැදිලිව කියන්න ওই කතාව. මේ මාධ්‍යන හොඳ. මම සින්දු කියන්න අපි කෙනෙක්. මමයි අසංක ප්‍රියමන්ත පීරිසින් හිම එක පන්තිවල හිටියේ. හරි? අසංක තමයි අපේ කලාඋලෙලවල් තියෙද්දී يعني කලාඋල වලට එනවනේ මචං. කොහෙද මචං මේ අනුලයකින් කෙල්ලෝ 10කුයි එතකොට සිරිමාවකින් කෙල්ලෝ 10 එහෙම එනවා කලාඋල් වලට ගෙන ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලෙනුත් එනවා ඔක්කොම එනවා මගේ ඉස්කෝලේටත් ආවා ඒක තමයි ඔක්කොම එනවා එතකොට මේ සියලු දෙනාම අපි ආගේ ආසේ වැඩ දාන්න කෙල්ලොත් ඇවිල්ලා නේ තරුණ කාලේ නවුරුද්ද නෑ ඊට එහා පැත්තේ තියෙනවානේ කාන්තා පාසල නෑ ඒක බලන්න බෑ තනිකර තාප්ප ගහලා තියෙන්නේ අපිට බලන්න බෑ මේ මොන්ටික ඉස්සර වැඩ පෙන්වන්න බෑ අපි අසංක ප්‍රියමන්ත පීරිස් ඉතින් යාගින් තමයි පටන් ගන්න ජගන් සරස්වති වන්දනා වාශී කියලා උකල් මොට එන ලකුණු නේ අනිත් අයට ඊර්ෂ්‍ය ඇති දැව් මාත් සින්දු කියන්න පොඩිකල්ම රඟපාන්නේ ඌට සෞත් වෙන්න බෑනේ දැන් මම ජීවිතයට තාමත් කියාගන්න බැරි ගීතයක් වික්ටර් රත්නායකගේ තාමත් මට දැන් වික්ටර්නේ වෙන සින්දු කියත හැකි ඒ සින්දු මට තාම කියන්න බෑ ඒක එදා කොහොමද කිව්වේ කියලා මම දන්නේ මොකද ගීතය පළුවන පෙත කම්පිත කරමු කිග දනිසම මග සගමනි වනිද දනිසම මග දනිසම ඔය ඒ දෙබස්ටික හොඳට පාඩම් කරගෙන කිව්වාගැන් මම වැඩ පෙන්නා ගන්නන බලන්න දනිසම මක සොරත් එක්ක දෙන්නේ තර සිින්දුව ස්වර තිබෙන ඒ හොතසේ වික්ටරත්නායකගේ එකක් දුන්නේ තාමත් ඒක මට හරියට ගයාගන්න බෑ තාම හොඳේ බොල් කියන්න ඕන්නේන ඉතින් එදා ඉතින් අසංකට වඩා කරන්න හැදුවා හරි කියන ඌ ඉතින් සින්දු කියාගෙන ගියා පස්සේ මම ඉතින් කල්පනා කර ඉන්නවනේ මොකද සින්දු කියන්නේ ඔබ ඒ කාලේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටියද තිස්ස ගුණවර්ධනයන්ගේ ලස්සන කතාවක් වාට කියන්නම් ඔයත් කැමතිද ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක මේ බයික් එකේ රවුමක් කියන්නේ එහෙනම් දැම්ම 23:11ට කෝල් එකක් දෙන්න දැන් මම ඒ ලෙවල් කරන කාලේ සෝවියට් කල්චරල් හවුස් කියලා තිබුණා මේ බොරැල්ලේ ඒක කරේ පරාක්‍රමනිරියල්ලයි වැඩමුළුවක් කරා පරාක්‍රමනිරියල්ලයි ඩග්ලස් තිරුවර්ධන එච්.ඒ. පෙරේරයි ජයලාල් රෝහණ ඒගොල්ලෝ හතර කරන මට දැන් බැලුවා දැන් තිස්ස ගුණවර්ධනයන්ගේ නාට්‍ය තියෙනවා එතන සෑහෙන සෙනගයි ජගච්චමිල කට්ටිය සියලු දෙනාම එතන මට chance එකක් නෑ ගයින්න ඉතින් අර කූඩුවෙන් බලන් ඉන්න මට chance එකක් නෑ මටත් රඟපාන්න ආසයිද උනද ගිහිල්ලා කතා කරොත් chances නෑ يعني එන්න නළු ඕඩා පස්සේ මම අම්මට කිව්වා අම්මට කියලා මම ඩීඑස් සේනානායක ඉස්කෝලේට මේ සීසන් එකක් ගත්තා ඒ කාලේට පොඩි ගානේ සීසන් එක හදාගෙන සති දෙකක වැඩමුළුවක් අම්මා කෝ තාත්තා බනින්න මම කනේ නෑ
මේ සති දෙකයි අම්මා මම ඒ ලෙවල් කරගන්න මං දැන් ඔය කාලේ වෙනකොට ඔබේ වයස කීයද? 89 කියන්නේ 89 කියන්නේ මං 69 නිපුණේ 20යි 88 88 මං කොහොමද යන්නම් අර ක්ලාස් එකට ගියා. ඊට පස්සේ මම අම්මා මට සල්ලි දුන්නා ඔක්කොම ගිහලා එහෙනම් ඔබ ඵලයන්කෝ කියලා කිව්වා. කිව්වම මම ඔන්න එනම පාරට ඇවිල්ලා සුදු ඇඳුම තියෙන්නේ. සුදු ඇඳුම පිටින් ඉස්කෝලේ ඇඳුම පිටින් පොත් ටිකක් තියාගෙන මං දැන් DS යනනායක බස් එක යනවා මොරටු ඉඳන් තියෙන DS යනනායකට බස් එකක් තියෙනවා. මං එකෙන් ගිහලා බහලා සීසන් එක දිනනවා. යාම ඩක්ද සිල්වර්ධන බෑන්නනේ මට. ඉස්කෝල ළමයි මොකටද මේ ආවේ? මොකද කරන්නේ? මං කසර් මේ ක්ලාස් රඟපාන්න සයිසර් කියලා කිව්වා. නෑ ඔයා ඉස්කෝල ළමයි ඔය ඒ ලෙවල් කරලා එන්න. ඊගාව වැඩමුළුවට දැන් එන්න එපා යන්න යන්නකෝ. මට දැන් අච්චර බලාපොරොත්තු තියාගෙන ගිහිල්ලා බලාපොරොත්තු සුන්. මං ඊට පස්සේ හැරිලා දැන් කඳුළුත් එක්කන දැන් ඉච්චර දුකක් විඳගෙන ඇවිල්ලා. ඔව් සෑහෙන බලාපොරොත්තු තියාගෙන මෙතනට ගියේ. බොරැල්ලට. එච්චේ පෙරේරා මේ පරාක්‍රමණය කරලා කිව්වලු එන්න කියන්නේ කොල්ලට ටක් ගාලා එන්න කියන්නේ කියලා කිව්වලු. කියලා ඒ ලෙවල් හොඳට කරගන්නවද? මම කෝ ඉතින් මේ සති දෙක විතරනේ සර් ඊට පස්සේ මම කරගන්න. ඩක්ඩස් මොල් මෙයා ආසාවෙන් ඇවිල්ලා තියෙන ඔය රඟපා මේක උගෙන ගන්න ගමුයි කියලා. එදා තමයි එච්චෙවර තමයි කිව්වේ. මියගේ එච්චෙවර මම අතිශය ආදරෙන් ඔබ කොහේ හිටියත් ඔබ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා මම කියනවා. හරි? ඔව් කියලා දිනා මෙයා ගමු මේක මේ රඟපාන්න ආසාවට ඇඟට උනක් තියනවනේ නේ බලාපොරොත්තු තියාගෙන. ඒ ගත්තු ගැනිල්ල තිබ්බා. ඊට පස්සේ මරු වැඩේ මම ඒවා ඔක්කොම ඉගෙනගෙන ඉස්කෝලේ නාට්‍යයක් කරා. දැන් එතකොට 89 කලාවලට ජගත් චම්බිලත් නාට්‍ය කරනවා. ඔය ඔක්කොම අපේ නාට්‍යකාරයෝ සියලු නාට්‍ය කරනවා. නාට්‍ය 12ක් විතර. සර් තමයි බලන්නේ. තිස්ස සර්. ඔය තිස්ස සර් බලන්නේ. අම්මට උරු මම විකල්ප කියලා නාට්‍යයක් කරා. සර් බලලා දරුවෝ කොයිද හිටියේ කියලා. බලාගෙන හිටිය ජනේලෙන් ඉස්කෝලේ තමයි හිටියේ කියලා. ඇත්තද කියලා පිටට තට්ටුවක් දැම්ම එච්චරයි. ඒ අවුරුද්දේ හොඳම නළුවා, හොඳම නාට්‍ය, හොඳම දේශනිරූප ඔක්කොම සම්මාන ටික මට දුන්නා. මං තිස්ස ගුණවර්ධනට ගෞරව කරන්නේ ගායනියෝ. දැන් තමන්ගේ පරම්පරාව දැන් අපිට අපේ ජීවිතවල තියෙනවනේ අපිට රාජපක්ෂ කතාවක් කිව්වත් මේ තමන්ගේ මෙයාට තමන්ගේ මල්ලිට තමන්ගේ අයියට උදව් කරපු කතාවක් කියන්නේ අපිට අහන්න වෙන්නේ. නමුත් තමන්ගේ ගෝලියෝ ඔක්කොම අයින් කරලා ඔබ කොහෙද යකෝ උඹ මාර දක්ෂයනේ කියලා මට සම්මාන දුන්නා. ඒකට තමයි මම තිස්ස ගුණවර්ධනට අදටත් ගෞරව කරන්නේ. මං එයාගේ ගෝලෙක් නෙමෙයි. මං කවදාකවත් එයාගේ නාට්‍යයක රඟපාලා නැහැ. අනිත් කට්ටිය කියන රඟපාවගෙන මම රඟපෑවේ නැහැ. ඔය බයිලා කතා කරන්නේ. මම බය නෑ. නමුත් සර් මිනිසෙක් වන්නේ ශ්‍රේෂ්ඨෙක් වන්නේ ගෝලයක් නොවිච්ච මේ මිනිස්සයා ශ්‍රේෂ්ඨයි කියලා මට පාසලෙන්ම මාව ස්වාගත. ඒක මට අද ඇමරිකාවලුත් ලැබිලා තියෙනවා. ඒකෝද සර් එක දැක්කනේ. සර් එදා අවුරුදු මගේ 20 දී දැක්කා. දැන් අවුරුදු මගේ 50 දී මම මේක දකින්නනේ. සර් දකින්න මම දක්ෂයා කියලා. මගේ ගෝලයන්ටත් වඩා මූ දක්ෂයා කියන එක දකින්නවනේ. ඒ දැකපු ගුණාංගයට මං තිස්ස සර්ට අතිශයින්ම ගෞරව කරනවා. අපි එතුමානව මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ජීවිතුන් අතර නැති වුණත් ඔහු ඉතාමත් ආදරණීය ගුරු පියාණන් කෙනෙක්. අපි ඔහුවත් මේ වෙලාවේදී මතක් කරනවා. දැන් ඔහොම ආපු ගමන් මගේ ඊට පස්සේ කොහොමද මුලින්ම වේදිකා නාට්‍යයකටද යන්නේ? ඊට පස්සේ නැත්නම් ටෙලි නාට්‍යයකටද නැත්නම් සිනමාවටද? නෑ. ඔහොම ඇවිල්ලා. හොඳ ඕකේ ඔහොම ඇවිල්ලා. ඉතින් මම දහම් පාසලේ දහම් පාසලේ මෙහෙම නාට්‍යවල රඟපාන. අවුරුදු 12 13 වගේ මගේ වයස. අපිට ඕන වුණා මම එතකොට මේ රඟපානුව ඔක්කොම වැඩ ඒවට ඇති වැඩක් නෑ.
විජේ කුමාරතුංගව ගෙන්න ගන්න මාර ආතල් එකක් තිබ්බා. ඊපස්සේ විජේ කුමාරතුංගව ගෙන්න ගන්න 85 87 මරුණේ. විජේ කුමාරතුංගව ගෙන්න ගන්න දැන් අපි දැන් පට්ට ආතල් එකක් ගත්තා. අක විජේ කුමාර මම ඒක චිත්‍රපටි බලනවනේ. චිත්‍රපටි පිස්සෙක්ද? විජේ කුමාරතුංග මං ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපටි බලලා පිස්සෙක් වෙච්ච එක්කෙනෙක්. අපේ අම්මා ටයිටස් තොටවත්තයන්ගේ ඡන්දියා චිත්‍රපටිය මට පෙන්වුව රොක්සි වැල්ලවත්ත දෙලා සිට තමයි මට මේ පිස්සු ආවේ. ගාමිණී ෆොන්සේකට ගේ චිත්‍රපටි පිස්සුවෙන් බැලුවා. ඒක එක තැනක විතරක් කියන්න අම්මගේ රුපියල් 10 රුපියල් 2.50 ඒ කාලෙත් රුපියල් 5යි එම ගැලරියේ ටිකට් එක. අම්මා එතකොට මම චිත්‍රපටි ශාලා ගායනියෝ මං 6ක හිටියේ. කියන්නේ මේ පැත්තේ ටවර් මොරටුව, MS මොරටුව, මානෙල් මොරටුව තුනයි. මේ පැත්තේ පద్මරත්නලාන, ඕඩියන් ගල්කිස්ස, විජේරත්නලාන, ඕඩියන් 6ක් මැද්ද 6ක් හිටියේ. ඉතින් මානෙල් මොරටුවේ යන්න බස් වල 12ක් වගේ තියෙනවා. يعني 10ක් වගේ තියෙනවා. 10ක් වගේ තියෙනවා. ගොඩක් මොරටුව උනාට සොයිසප්පුර, කටුබැද්ද, ඔහොම රාවතාවත්ත, ඔහොම කියලා දුරයි. ඉතින් දවසක් මම චිත්‍රපටයක් තිබ්බා අදට වැඩිය හෙට හොඳයි. හරි. ඒක ආනන්ද ජයරත්න ඉන්නවා, සන්ධ්‍යා කුමාරී ඉන්නවා, ගාමිණී ෆොන්සේකා ඉන්නවා. ගාමිණී ෆොන්සේකා ඉන්නවා මම ගියා. දැන් මානෙල් මොරටුවට ගියා. ඉතින් මානෙල් මොරටුවේ ඕක බලනකොට 3:30 දර්ශනයක් බැලුවේ. බලනකොට මේ ලයිට් ගියා. ලයිට් ගියාම දැන් ජෙනරේ ඒක අද කාලේ වගේ නෙවෙයිනේ. ඒ කාලේ නෑ ජෙනරේටර් නෑ. ඒක හොඳම හරිය. ගාමිණී ෆොන්සේකාගේ නියම ලයින් එකක්වත් නෑ. පස්සේ චිත්‍රපටිය කල් ගිහිල්ලා ආයි ලයිට් එනවා ආයි යනවා කොහොම හරි කරලා මං ෆිල්ම් එක බලලා එළියට ආවා. කොහොම හරි ෆිල්ම් එක බලලා සම්පූර්ණ කරාද බලලා? බැලුවා. බලලා මම එළියට කළුවරයි. දැන් මං කවදාකවත් ඒ කළුවර බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 14 දී වගේ. මං දැන් අඬ ඉන්නවා දැන් විතර. යන විදියක් මං දන්නවා සොයිසප්පුරෙන් බහින විදිය. කළුවරයි දැන්. කියන්නේ රාත්‍රිය ඇවිල්ලා. මෙයා පොලිසියට දෙන්න කියලා කිව්වා. කට්ටිය කිව්වා මොකද මේ ළමෙක් ඉන්නවා පොලිසියට දෙන්නේ කිව්වා. නෑ මං ගෝ මම සොයිසප්පුරෙන් බහින නිසා මොරටුව බස් එන්න කියලා කොළඹ යන බස් එකනේ. මොරටුවේ සිට කොළඹ යන බස් එකකට ඩ්‍රයිවර්ට දුන්න මේ ළමයව සොයිසපුරෙන් හොඳටම බස්සන්න. ඉතින් මම දැන් හොඳට බලන් යනවා. දැන් බස් වල 10ක් තියෙනවා මානෙල් මොරටුවේ ඉඳලා අපේ සොයිසපුරට. දැන් හරි ඉන්න ළමයා මම බස්සන්නම් කීකේද මම ඉතින් දැන් මම බලන්න ගිහිල්ලා අනේ අපේ අම්මා බස් වල ටික ඉන්නවා හිතගෙන. එනකම් මං එනකම් කොහෙද යකෝත්තෝ හිටියේ මං කොහොම ලයිට් ගියා අම්මේ මෙමය තාත්තා බයිනව තෝ හොයනවා දැන් මම මාර ප්‍රශ්නේ දෙන්න. ඊට නෑ මං ඉතින් එන්න එපයි ලයිට් ගියා නම් උඹ එන්න එපයි. එදනේ. මං ගාමිණී ෆොන්සේකා අන්තිම හොඳම ෆයිට් එක තිබ්බ හොඳ වෙලාව හොඳම ටයිම් එක ගාමිණී ෆොන්සේකාගේ මේ තිබිච්ච වෙලාව කියලා කිව්වා. අම්ම කන මේරිකලා මට කිව්වා තෝ ගාමිණී ෆොන්සේකා නිසා කවදාද ලොකු අමාරුවක වැටෙනකෝ දැනගනින් කියලා කිව්වා. ගාමිණී ෆොන්සේකා නිසා තෝ මාර අමාරුවක වැටෙන තෝ දැනගනින් කියලා කන මේරිකලා අතින් ඇදගෙන අම්මා අරගෙන ගියා. ඉතින් එහෙම ඒ වෙයි සිනමාව එච්චර එහෙම ඉගෙනගෙන මං කවදාකවත් හිතුවේ නෑ මට ඇමරිකාවෙන් සම්මානයක් හම්බෙයි කියලා ගයිනියෝ. ලංකාවේ මං ගොඩාක් සම්මාන ගත්තා. පහුගිය කාලේ කොහෙද මේ ධර්ම යුද්ධය මං හිතන්නේ සිංහල සිනමාවේ සියලු සිනමා උළෙලවල හොඳම සපෝටිං ඇක්ටර්ට මං සම්මාන ගත්තා. ඒව ගන්න මං ගියෙත් නෑ වගේ දුව ගියේ. ඉතින් මේ ඒ ඔක්කොම බලන්න ඉතින් අම්මා නැති වෙච්ච එක දුකක් තියෙනවා. ඒ කියන්නේ ඔබේ මුල්ම නිර්මාණය බලනකොටත් ඇයි ජීවිත නතර නේද? අනේ අම්මා හිටියේ. අම්මා එක්තරා තැනක හිටියා. කියන්නේ ගාමණී චිත්‍රපටිය දැක්කා. ඒත් ඇස් දෙක අන්ධ වෙලා හිටියේ. ඇස් දෙක පේන්නේ නැතුව හිටියා. මං ඒ සම්මානය අරගෙන ඔබ මාව හදවන්න හදන්න එපා. හරි?
ප්‍රශ්න ඇහලා. මගේ අම්මා ඒ සම්මානය අරගෙනත් එදා රෑ ගිහිල්ලා එයාගේ අතට දුන්නම එයාට පේන්නේ නැහැ ඇස් දෙක අන්ධයි යාට. එයා ගොම් පුතේ මම මේක ඇඳ ගාව තියාගන්නද කියලා. මං කිව්වා තියාගන්න කියලා. කිව්වා ඉතින් එයා හොඳට මතක ගෑව සම්මාන. හොඳට මම බෙස්ට් සපෝටින් ඇක්ටර් හම්බුණා ගාමිණී චිත්‍රපටි. අම්මා මාව චිත්‍රපටි බලන්න හරියට සල්ලි දුන්න තාත්තට හොරෙන්. නමුත් අම්මට මගේ හොඳම කාලේ බලන්න හම්බුන්නේ නැහැ. ඒ ගැන මම දුකකින් ඉන්නවා. අම්මට අපරාධي අම්මට ඒක බලන්න හම්බුන්නේ. මගේ සොඳුරුම කාලේ හොඳම කාලේ බලන්න අම්මට හම්බුන්නේ නැහැ. මම ඒ ගැන දුකයි. ඉගෙන ලබන ආත්මෙත් එයා මගේ අම්මා වෙන්න ඕනේ. එයා තමයි මගේ පසුපස හිටපු මාර ශක්තිය. තාත්තා බැනලා තියෙනවා. තෝ මුව කලාවට එවලා තෝ මොකද කරන්න කියලා බැනලා තියෙනවා. මොකද අම්මා හොරෙන් හැමදාම චිත්‍රපටි බලන්න මට සල්ලි දුන්නා. ඒ සතුට මම ඒකෙන් මම ගායනියා අද මම ඒවල් කරා. අම්මා දැනගත්තා මොන පාරද යන්නේ? මං 8 දිනක් අපි ඉන්න පවුලක්. නමුත් අපි අනිත් 7 දෙනාට මේ හොයන්න පුළුවන් චරිත උනේ නැහැ. ඔබ කී වෙනේද පවුලේ? මං 6 වෙනියා. 6 වෙනියා. 6 වෙනියා. මොකද අම්මා මට වඩා අයියට ආදරය කළේ. නමුත් එයා මට හොරෙන් මේවට උදව් කරා. නමුත් අම්මා නොහිටියේ නෝ මං වගේ කෙනෙක් බිහි වෙන්නේ. අද අය කොහේ හරි කොතනක හරි ඉඳලා ඔබ දිහා බලාගෙන නැති. ඔබ කියන කරන දේවල් බලාගෙන නැති. ඔබේ නිර්මාණ දිහා බලාගෙන නැති. අපි ඊළඟට කතා කරමු දැන් ඔහොම නිර්මාණවලට ඇවිල්ලා ඊට පස්සේ ඔබ මේ චිත්‍රපට ගණනාවකම රංගනයෙන් දායක වුණා. අපිට මේ මෑත කාලේදී මතක චිත්‍රපටි තමයි ධර්ම යුද්ධය. හරි සර පොලිස් නිලධාරියෙක්. චිත්‍රපටිය බලනකොට අපිට තරහයි ඔබ ගැන. ඔව්. දුෂ්ට චරිතද වැඩිපුර ලැබිලා තියෙන්නේ. එහෙම නෑ නේ මම ඉතින් ඔය මං හාමුදුරු චරිතත් කරලා තියෙනවා. මට වැඩිපුර ටිකක් නපුරු චණ්ඩි චරිත නෙමෙයිද හම්බෙලා තියෙන්නේ? ටෙලි නාට්‍යවලයි චිත්‍රපටි වලයි ගත්තා. නෑ දැන් ඔය දැන් යන සීනියකේ අර මේ මට නපුරු චරිත නෙමෙයි. මේකයි ඔය චරිතවල තියෙන්නේ ප්‍රසන්න විධානගේ කියන විදිහට good acting bad acting එච්චරයි. good acting bad acting. එහෙනම් දෙකයි තියෙන්නේ ලෝකේ. ඒ හැර නපුරු චරිතද කමඩිට වඩන්නේ. ඒ ඇක්ට් එක good නේ bad එච්චරයි හොඳයි හො නරකයි හොඳ එච්චරයි ඉතින් අනියා මට හම්බෙන්නේ ඕනම එකක් ගායනියා මගේ ඉස්සරහා තියෙන එක මං කරලා දානවා තේරෙනවද එන්ට කිසිම ඒ චරිතය හොඳට කරනවද නැද්ද කියන එක විතරනේ ගායනියා වෙන්න ඕනේ පැහැදිලි රංගන ශිල්පියෙක් විදිහට චරිතෙත් හරි සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ ඒ සාධාරණේ කරනවා නේද ඒක දරුණුද කමඩිද වෛරයද ඕවා වැඩන්නේ ඒ සිද්ධිය ඇතුළේ ගුඩ්ද බෑඩ්ද දැන් ඔය විදිහට කුමාර තිරිමාදුර කියන රංගවේදියා නිර්මාණ කීයකට දායක වෙලා තියෙනවද ඔබට ගණන් කරන්න පුළුවන් අද ටෙලි නාට්‍ය මෙච්චරයි චිත්‍රපටි මෙච්චරයි වේදිකා නාට්‍ය ඔබ වේදිකා නාට්‍ය නළුවෙක් නේ අද මම හිතා ගන්නත් බැරි තරම්ද මතක නැද්ද මම ඉතින් ඕක මට එකතු කර ඉන්න වෙලාවක් තියෙනවා දන්නේ මං රඟපාපුවා. ඒත් හරි ඉතින් ගොඩාක් කියලා කිව්වනම් හරිනේ. ඔව් ඔය චිත්‍රපටි කරලා ඇටි ඉතින් මං දන්නේ නැහැ සමහර අර එක්කෙනෙක් නම් ගෝයා 58යි හරි මේකේ නම්බර්ස් කියනවා. මට මේ රඟපාප චිත්‍රපටි මේ එකතු කර ඉන්න වෙලාවක් තියෙනවද? නෑනේ. රඟපාප ටෙලිනාට්‍ය එකතු කරගෙන මට මොකටද ඕවා? හරි ඒක කවදාද කැම්පස් එකේ හරි කම්බා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් හරි ශිෂ්‍යයෙක් හරි විකිපීඩියා කවදාද ඒගොල්ලෝ මං හොයයි. ඔයා හොයන්නකෝ. ඔයා දැන් හිටින්න හොයලා. මං හොයන්න ගන්නවා. හරි දැන් එතකොට ඔයා හොයන්න. අනිවාර්යෙන් මං හොයන්න. දැන් ඊළඟට දැන් තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ දැන් ඔබ මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරා ඊට පස්සේ රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරා. හැබැයි ඔබේ ආසාව තිබ්බේ ගායකයෙක් වෙන්න. ඒ ගායකයෙක් නොවුනේ. හැබැයි දැන් අපි දකිනවා ඔබ ගායකයෙක් විදිහට සින්දු කියනවා. අර මං ආසයි දැනගන්න අර අම්බොරැල්ලේ බදුල්ලේ ඇයි ගායකයෙක් නොවුනේ? මම්බොරැල්ලේ ඇයි බදුල්ලේ සඳේ ඔබේ මුහුණ ඇව පේනවා මට ඇව පේනවා අනේ ඇව පේනවා මම ලිව්වේ ඔක හොඳ මේ කතාවක් තියෙනවා නේද?
හඳ දිහා බලන් ඉන්නකොට ඒ මොකක්ද දැන් මොකක්ද කියන්නේ? මතක් වෙලා කොහොමද ඒක ලිව්වේ? නෑ ඉතින් ඒක දඹුල්ලේදී ලිව්වේ. දඹුල්ලේදී එහෙනම් ලියන්න තිබ්බේ මං දඹුල් ඔයා දන්නේ නෑ. මං දඹුල්ලේ එහෙමනේ. ඕ මම මායි වසන්ත විත්තත්‍රි ගිහාන් ෆ්‍රෙන්ඩ් ඔක්කොම ඉඳන්දි මං ගොන් මන් දඹුල්ලේ ඈබොරැල්ලේ හඳේ ඔබේ මුණින් ඈ පෙනගුවා. අපි යම්කිසි දෙයක් මචං මරු වචන ටිකක් නේ කියලා කිව්වා. ඒ වචන ටික ලස්සනයි කියලා. පස්සේ සින්දුව ලියාගෙන ආවම සුනෙත් කැලුම් තමයි මියුසික් කරේ. මචං දඹුල්ලට කෝච්චි නෑනේ. හරි. බදුල්ලට කෝච්චි බදුල්ල දාමුද කියලා මං ගා දාමු කියලා. එතකොට වෙනස් වුණා. මම් බොරැල්ලේ බදුල්. එහෙම දාලා තමයි ඒ ගීතේ හැදුනේ. නමුත් ඒක ඇත්තම නොවෙන්නත් පුළුවන් කෙනෙක්. ඔබ හිතන්නේ නැද්ද ඔබ මේ රංගන ශිල්පියෙක් නොවි ගායන ශිල්පියෙක් වුණා නම් කොහොම වෙන්න පුළුවන්ද කුමාර තිරිමාදුර? ඔව් දැන් මම ඇත්තටම ආවේ ගායන ශිල්පියෙක් වෙන්නනේ. ඔව්. මට ඒ සිද්ධිය කෙරෙන්නේම නෑනේ මගුල. ඇයි ඒ? අසංග ප්‍රේමන්ත මට වුණේම නෑනේ. හැබැයි නළුවෙක් වුණා. නළුවෙක් වීමත් ඉතින් ඒක සතුටක්. හැබැයි දැන් ඇත්තටම බොරු කියන්න ඕනේ රංගපාන හරි කම්මැලි යලු. අපෝ. ඔබ වගේ රංගන ශිල්පියෙක් එහෙම කියනකොට තව මොන කතාවද? බට්ට කම්මැලි සින්දු දෙකක් කියලා කීයක් හරි කොයි සින්දු දෙකක් මෙහෙම කරලා කොයි හරි කිව්වම කියලා මුදලක් අරගෙන ගෙදර ගිහලා බුදිය ගන්න තමයි ආද රංගපානගෙන උදේ ඉඳන්ම රංගපාන්න බෑ. ඉතින් ආය පාමාටිතර අරගන්නවා. රෑ 10 වෙනකන් රංගපාවනවා. එච්චරයි ගායනියෝ. අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? ප්‍රේක්ෂකයන්ව කරන අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද? චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්න ආසයි. රංගපාන කරද්දී ඔය බලන්නේ කියන්නේ. මට කම්මැලි පට්ට කම්මැලි දැන්. හරි එතකොට සින්දු දෙයක් කිව්වම ඉවරනේ. ඉවරයි නේ. 1 විනාඩි 3-4යි වැඩි ඉවරයි. හරි. දන්නවද channel C අලුත්ම ආරංචිය? ඔයාගේ පුංචි කෝල් එකකට මේ අලුත්ම ලක්ෂ 3කටත් වඩා වටිනා Honda Grazia බයික් එක ඔයාගෙම කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. 23.11ට පුංචි කෝල් එකක් ගන්න එක විතරයි. එතකොට දැන් ඔබ මේ රංගන ශිල්පිය ගැන අපි කතා කරා මේ ස්ක්‍රිප්ට් ලියනවා. පිටපත් රචකයෙක් විදිහට තණ්හා රතිරක චිත්‍රපටය. ඊට පස්සේ දැන් ද නිවුස් පේපර් අලුත්ම චිත්‍රපටය. ඔව් මම ඒක කියන්න මම ඒක මාර කතන්දරයක් තියෙනවා. ඕකේ මම අවුරුදු 16දී අවුරුදු 18 බොරු වයසක් දාලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට බැඳිච්ච කෙනෙක් මම. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය කියලා 16යි 18යි කියලා දැම්ම වයස. බොරුවට දාලා බැලුවා. එතකොට අපිට ඒගොල්ලන්ගේ මේ පොත් ආවා. එක ප්‍රකාශන ඔක්කොම එනවා. හරි. රුසියා ඒ කාලේ රුසියාවෙන් හරියට සල්ලි දුන්නා ඒගොල්ලන්ට. මම මේ හරි ඇත්ත කතාවක් කියන්නේ. ඒකද ඒ දේශන ඒ කොළ අපි අපොත් මට අම්මා පොත පෙරළු නැවුම් පස්සේ දොර වාහනේ පන්නර ලැබුවේටි. එතකොට ගුරු ගීතේ පියවරු සාපුත්තු ඒ පොත් ඔක්කොම අපිට එනවා. ඒ කියුව එකේ ගායනියෝ අපිට හයියක් ආවා. ඒ ශක්තිය තමයි මේ අපි මේ අද ඉන්නේ. අද කවුද කොලයක් කියන අද ඉන්න නළු නිළුවෙක් කිසි කෙනෙක් ෆෝන් එක කනේ ගහන් ඉන්නවා මිසක් පොතක් කියවන එකක් ඉන්නවා. අඩු ගානේ ගෝල්ඩ් ලීෆ් එකක් රුපියල් 65යි. අර රුපියල් 30 මේ පත්තරයක් කරන් බලනවා. නෑ. මේගොල්ලන් හදන්නේ කියවීම කියන්නේ මාර ශ්‍රේෂ්ඨ දෙයක්. අපි ශ්‍රේෂ්ඨ වෙලා තින්නේ ඒකෙන්. තේරෙනවද? මේ කියවන්නේ නැති හරක් ටිකක් ඉන්නේ. මම බය නැතුව කියන්නේ. උන් කියවන්නේ නැහැනේ. ෆෝන් එක කරේ තියෙනවා. ෆෝන් 3ක් විතර තියෙනවා. වැඩක් නැහැ ගායනිය. මේකෙන් මේ නිලියවත් නළුවත් බිහි වෙන්නේ නැහැ. මම කියවන්න ඕනේ. කියවීමේ මිනිසෙකු සම්පූර්ණ වේ කියලා නිකමට නෙමෙයි කියනවනේ කියලා තියෙනවනේ. මම කියවන්න ඕනේ. මේ සාහිත්‍යය කියවන්න ඕනේ. අපිට කටපාඩම්. අපිට මහගමසේකර කටපාඩම්. තේරෙනවද? එතකොට ඒ කියවීම තුළ තමයි ගායනී අපි මට දුක ඉස්සරහට මේ මිනිස්සු බිහි වෙන්නේ. කියවන්නේ. උන්ගේ කනේ තියෙන ෆෝන් එක විතරයි. මට තේරෙන්නේ නැහැ ගායනිය. මේ සිංහල සිනමාව
අපි මොකක්ද බීමෙන් අපි කතා කරන්න ඕනේ සිනමාව විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය කලාව සිනමාව කිසි වේදිකා තැනක නාට්‍ය කලාව ගායනය- කොතනද අද තියෙන්නේ? අපිට මාගම සීකරී කවි කටපාඩ යකින තිබිරිගේ නොයි ඇරවුම් සුසානය නොයි අවසන මරණය දිගු ගමනක නවාතැන් පලක් පමණය හරි ලස්සනට අපිට කටපාඩ අපි එහෙම ජීවිතවලට ආදරය කළා එහෙම නැතුව මන් දන්නේ නෑ ඉස්සරට කලාවක් කොහට යනවාද කියලා මං ඒවට අපිට අදාළත් නෑ අද මේ තියෙන තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ? දැන් මෙගා ටෙලිනාට්‍ය කියලා කියනවා. ගොඩක් දෙනෙක් චෝදනා කරනවානේ මෙගා ටෙලිනාට්‍ය වලට නාලිකා වලට චෝදනා කරනවා ගොඩක් මේ කලාකරුවෝ. ගයනුව එකම හොඳම දේ අපි මැරලා යන එක විතරයි. නේද? අපි මැරලා ගියාම ඉවරයි. මේකේ මුකුත් හදන්න බෑ. කොහේ හදන්නද? හරිද? ගොඩ ගන්න බෑ කියලාද ඔබ කියන්නේ? බෑ. ඒ ටීවී වල වැඩසටහන් එකක්වත් ඔයා මාසදිව බලන්න. මොකක්ද ඒ යන දේවල්? කිසි දෙයක් කළ වටිනා ගන්න. අපිට අර කොරෝනා නිසා අපිට දැන් ජීවත් වෙන්න මොකවත් නැති නිසා අපි ඉතින් ඔය මොකක් කටෙල්ලාන්ට කතා කරොත් අපි යනවා. මම මේ ඇත්ත කියන්නේ. ඒ කියන්නේ ඔබ නිර්මාණ හොඳ නරක කියලා තෝරා බේරා ගන්න නැද්ද ඕනම නිර්මාණයක සහභාගී වෙන්න? හැබැයි හොඳද නරකද කියන එක නෙමේ ගායනිය වැඩේ තියෙන්නේ. මං ගිහලා මගේ වැඩේ හොඳට කරනවා නම් මට අදාළ නෑනේ. මොන චරිත ලැබුණා? මගේ දැන් සිදු එකේ මං චරිතයක් මං බොක්කෙන් කරා. සීන මං බොක්කෙන් කරනවා. ඒ නිසා මගේ චරිත මං කරනවා. ඒකට අවුලක් නෑ. නමුත් ඔය කිසි දෙයක් වල ඔක්කොම බොරුවක් කරන තත්ත්වයක වැටලා තියෙන විදිය දැක්කම අල්ලෙච්ච. අපි වැරදියට වැඩ කරන නිසා තමයි මේගොල්ලෝ කොරියාවෙන් චිත්‍රපට ගෙනල්ලා මේ ඩබින් කරන්න. මේගොල්ලෝ ඉන්දියාවෙන් ගෙනල්ලා ඩබ් කරලා පෙන්නන්න. එතකොට දැන් මන් දන්නේ තව රටවල් වගේ ගෙනල්ලා ඩබ් කරනවා මේ. එතකොට ඒගොල්ලෝ කියන අපිට රේටින්ග්ස් ප්‍රශ්නයක්. රේටින් ආර කතාව එල්ල කේස් එක. රේටින් ප්‍රශ්න කවුද වැරද්ද කරේ? අපි හරියට හරියට කරේ නැති නිසා කොරියාවෙන් ගෙනල්ලා ටෙලිනාට්‍ය පෙන්නන ජුගුම්පුනි ජුගුම්පද ජුගුම්පියෝ ජුගුම්පුනි මාද ගුජුම්පියෝ ගුජුම්පියෝ මම බගියන් ඉතින් Voice over flower. ඒගොල්ලෝ මේවා පෙන්නන්නේ ඒගොල්ලෝ කියන රේටින්ග්ස් නෑ ආර ප්‍රශ්නයක් රේටින්ග්ස් වල ප්‍රශ්න එතකොට අපේ කට්ටියක් දැනගන්න ඕනේ හරි ක්වොලිටි එකට කරන්න. නමුත් තව අවශ්‍යයක් තියෙනවා. මොකද? නාලිකාවලුත් මොකක්ද අර ඉස්සර ලක්ෂ 3.4 එපිසෝඩ් එකකට සල්ලි දුන්නට මම කෙලින් කියන්නේ මට ඒක කාටවත් බය නැහැ. දැන් නිකන් ලක්ෂයක් දෙන්නම් කියලා කියනවා. ඉතින් ඒකෙදි හොඳ නිර්මාණකරුවෝ එකතු කරගන්න බෑ අර නිර්මාණකරුවෝ. නාලිකාව මොකද කරන්නේ? මේ නාලිකාව වැරද්ද කරන්නේ. සමස්ත නාලිකා කරන ජරා වරදක් කරනවා. ඒක ජයන්ත චන්ද්‍රසිල්ලට ඒ කාලේ ඒ චිත්‍රපට ඒ ටෙලිනාට්‍ය කරද්දී ඒගොල්ලෝ දුන්න ලක්ෂ 3.4 දුන්නම ඒගොල්ලෝ හොඳම ආටිස්ට්ලා ටික අරගෙන කරා. ආටිස්ට්ලාට හොඳ ගෙවීමක් කරා. දැන් මේ 1,20,000 දෙන්නම් එපිසෝඩ් එකක් දෙන්න කොහොමද කරන්නේ? ගන්න බෑනේ. ඇයි මේ සත්‍යයට කතා නොකරන්නේ? ඇයි අනිත් කලාකරුවෝ කතා නොකරන්නේ ඔය ගැන? අනිත් උන් ගැන මට අදාළ නෑනේ. ගායනියා මම ජීවිතය ඇත්ත කතා කරන මිනිහ. අපි ඇත්ත කතා නොකරන තාක්කල්. නමුත් කතා කරත් වැඩක් නෑ. මෙතන සිද්ධලා තියෙන සියලු නාලිකා ටික තුට්ටු දෙකට මිනිස්සු ගන්න හදනවා. සියලු නාලිකා. එතකොට හොඳ නිර්මාණ බිහි වෙන්නේ නෑ. ඉතින් අනිත් අරගොල්ලොත් බලන්නේ මං වෙනවනේ වාහනේ ඩ්‍රයිවර්ව දාලා රඟපාවන පාර කතාව. අර තේ හදන එකාට කියන කොල්ලෝ මෙවරින් ගල ඌව දාලා. එතකොට වෙනවනේ. ඔයා මගේ චිත්‍රපටිය බැලුවා. මං හැබැයි හැම චරිතයකටම නළුනිනු ඒක මගේ ප්‍රශ්නයක්. දැන් ඔබේ ද නිවුස් පේපර් චිත්‍රපටිය පත්තරේට වෙන විස්තර චිත්‍රපටිය ගැන කතා කරද්දී හැම පොඩි චරිතෙදම දාගෙන තියෙන ඔබ අපි හැමෝම දන්න රංගන ශිල්පිනියන්. තාමත්ම ජනප්‍රියයි. පොඩි චරිතවලට පල්වා. මම ඕක එදා ප්‍රශ්න කරා සරත් අයියාගෙනුත් කොහොමද එහෙම කරේ? ඇයි එහෙම
ඔයා කරේක ට්‍රික් එකක්ද? නෑ නෑ. එන හැමෝටම අවස්ථාව දෙන්න. නෑ. දැන් අර වතුර බෝතලයක් පොඩ්ඩක් දෙන සීන් එකට උමියංගනා හිටියා. ඔව්. අර පත්තර මිටියක් දාන ෂොට් එකට මේ අපේ පුබුදු යතුරන්ගේ හිටියා. ඒක කළේ එයාලට අපි හොඳ මුදලකුත් කිව්වා. මොකද මට ඕනේ නෑ පාර යන මිනිහෙක් හරි ඩ්‍රයිවර් හරි දරන ගමන්. මම සිතුවා මම හෙට මම දැන් ආයි චිත්‍රපටයක් කරනවා ශ්‍රී ලංකන් කියලා. ඒ හැම දර්ශනයකටම දාගන්නේ මගේ සහෝදර දක්ෂ නළුවෝ. ඒක පුරුදු කරන්න ඕනේ අපි. ඒක උන්ටත් කරන සාධාරණයක්. ඒක පුරුදු නොකරන තාක්කල් ගයිනියෝ ඒක වැරදීනේ. ඒ කියන්නේ චූටි කෑල්ලකට ඔන්න ඔතන ඉන්න ඔය කැමරමන් කෙල් පොඩ්ඩක් පටින් චූටි කෑල්ලකට ගිහලා එහෙම දාලා හරියන්නේ නේ. ඔයා ඒ චිත්‍රපටයේ සාර්ථකත්වය දැක්කද? ඒ සියලු දෙනාම ඒ චූටි කෑල්ලෙන් අපි දෙන්න ප්‍රධාන හොයක් හැටියට මේක යද්දි මාර සහයයක් දක්වනවා. මම චිත්‍රපටිය බලනකොට බලාගෙන යනකොට මෙයත් ඉන්නවා. මෙයත් ඉන්නවනේ අපිට අර එහෙම හිතනවා. ඔක්කොම දන්න කියන මොනසා ඉතාමත්ම ජනප්‍රිය රංගන ශිල්පිනියන් තමයි ද නිවුස් පේපර් චිත්‍රපටයට දායක වෙලා තිබුණේ. හරි දැන් ඊළඟ කාරණාව දැන් මේ දවස්වල අපිට දකින්න ලැබෙනවා පහුගිය දවස්වලත් අපිට දකින්න ලැබුණා ඉස්සරහටත් අපිට දකින්න ලැබේ බොහෝ රංගන ශිල්පිනියන් ප්‍රවීණයි මේ කාලේ වෙනකොට වුන් ඉතාමත්ම දුක්ඛිත විදියට තමන්ගේ ජීවිතය ගෙවන්නේ අපි ඒ කාලේ දැකපු හොඳ රංගන ශිල්පිනියන් මුදල් නැහැ සමහරලාට ජීවත් වෙන්න නිවසක් නැහැ කුලිය ගෙවන්න සල්ලි නැහැ බෙහෙත් ටිකක් ගන්න සල්ලි නැහැ හැබැයි ඒ කාලේ තරු ඇයි මේ කොතනද මේ වැරද්ද සිද්ධ වෙන්නේ කාගේද මේ වැරද්ද බොහොම දරුණු දෙයක් ඔයා මගෙන් ඇහුවේ. මම නම් ඉතින් කෝටි 4ක 5ක මං ගෙවල් මම බොරු කියන්න ඕනේ නැහැ නේ. අලන්න මං කාර් තියෙනවා මගේ උණු වතුර කාමරුත් තියෙනවා මට AC කාමරුත් මට තියෙනවා. ඒක එයාගේ චූටි වරදක්. තේරෙනවද? නමුත් එක දෙයක් තියෙනවා. මං ජෝතිපාල මහත්තයාගෙන් දෙයක් කියන්නේ ඒගොල්ලෝ එකල ජීවත් වුණේ ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු තව සංගීත සංදර්ශන හිතුවේ නෑ හැම 40ක් තියෙනවා දැන් 3කට තව දිනනවා කියලා වැඩ තව තියෙනවා අද කෑවා අද බිව්වා යාළුවොත් එක්ක ඉඳන් කරගත්තා මචං හෙට තියෙනවා මාතර ෂෝ එකක් කියලා ඒකෙන් මචං රුපියල් 1000ක් හම් වෙනවා කියලා එහෙම සරලව ජීවත් වෙච්ච මිනිස්සු ඔව් ජෝතිපාල මහත්මයාගේ අන්තිම කාලේ මුදල් අතේ තිබ්බේ නැහැ එතුමාගේ නෑ එතුමා ගැන ඔයාට විශිෂ්ට දෙයක් ඔයා මගෙන් අහන්න එක දෙයක් ලංකාවේ වැඩිම රස්සාවල් දීපු මිනිහා කවුද? කවුද? ඔයාගෙන් ප්‍රේමදාස මහත්තයාද? ඒක මහින්ද මහත්තයා කියලා. හැබැයි මම දන්නවා කලාකරුවෙක් විදිහට සෑහෙන්න මිනිස්සුන්ට ඇඳන් හිටපු සරම පවා පරිත්‍යාග කරපු මිනිස්සෙක් එච්චා. yes. හරියට හරි ගෑනියා. ජෝතිපාල දවසක් ගෙදර ඉන්නකොට මෙල්ටන් පෙර එනකොට තුවාය ඇඳගෙන ඉන්නවනේ මම මොකද කියලා මචං ටවුමට ගිහිල්ලා මචං මේකෙක් ආවේ හිඟන්නෙක් ඇවිල්ලා සරම ඉල්ලුවා අඳින්න සරමන්නේ කියලා මම සරම ගාලා දෙන මේ තුවාය අඳගෙන ඔබ ටවුමට ගිහලා සරම අරන් ඉන්න කියලා. එතකොට ජෝතිපාල නිසා ඔයා විශ්වාස කරනවද? ලංකාවේ අද පොත් ටික සින්දු පොත් ටික පාරේ සින්දු කියන අද කාලේ පවත් රියැලිටි ෂෝස් පිටකොටිය බෝගා ගලන් ඔක්කොම සින්දු කියන රියැලිටි ෂෝස් වල ජෝතිපාල නැතුව කෙනෙක් නෑ. ওই channel වල එකකවත් ජෝතිපාලගේ දුවලට සල්ලි දෙනවා නේද? නෑ. කතරු භාගයක් දෙන්නේ නෑ. වෙන අවුරුදු 32ක් දැන් මැරිලා. ඔව්. තාම ජෝතිපාල ජීවමාන. 59 ඉඳලා බණ්ඩාරනායක එතකොට සිරිමා බණ්ඩාරනායක එතකොට SW ඔය සියලු දෙනාම මේ රටින් ගියා ප්‍රේමදාස මහත්තයා ජී.ආර්. ජයවර්ධන සියලු දෙනාම නැති වුණා. ජෝතිපාල තාම අපේ ගෙදරනේ. ජෝතිපාල අපේ ගෙදර නැද්ද? තාම ඔහුගේ ගීත ඇහෙනවා. එයා ගීත ඇහෙනවා. ඒ තරම් විශිෂ්ට මිනිහෙක් අපිට හම්බුනේ නේ. ඒ නිසා අපි ඒකයි අපි දකින්න ඕනේ යා ඒ ඉන්න කාලය තුල කරපු සින්දු ටික. ඔයා දන්නේ විජේ කුමාරතුංග 42යි ජීවත් වෙලා තියෙන මම ඊයේ හොයාගත්තේ. චිත්‍රපටි 104ක රංගපාලා මාර මිනිහෙක් නේ යකෝ ඒක.
ඒක දේශපාලනෙත් කරා ටෝනි රන්සිං ගැන හොයන්න ගිහිල්ලා මට වෙච්ච වැඩේ 104 කරාම ආලා අවුරුදු 42කට දෙකට මොන තරම් විජය කුමාරතුංග කරපු ටික මොනවද අපි බලන්න මගේ තාත්තා අවුරුදු 86ක් හිටියා නෝන් මම තරහක් නෑ මම වෙන කාලවත් උදාහරණයක් ගන්නෙ නෑ මගේ තාත්තා 86ක් ඉඳන් තාත්තා ඇඳේනි මට කියනවා බලපන් කොනේ බා මට වෙච්ච වැඩේ කිව්වා මං ගෝ ඒක තාත්තට ගන්න ඔළුව පන තියෙනවා ඇඟ පන නෑ මං ගෝ තාත්තා බුදුහාමුදුරුවෝ 80 ජීවත් වුණා 86ක් හිටියන කියලා මට බණ කියනවාද කියලා ඊට පස්සේ මට කියන හිමින්සනේ හරි මට දැන් අමාරුයි බලත් දැන් ළමයි එක්ක මෙතනilla කරදරයක් නේ මට වහ ටිකක් දෙන්න බැරිද කියලා ඇහුවා මං කෝ ඔයාට වහ දීලා අපි දැන් යාළුවනේ ඔයාට වහ දෙන්න නෑ ඔයා වහ දුන්නා කියලා මං කාටවත් කියන්නේ පව්වනේ අපේ තාත්තා කියන ඔයා වහ දුන්නා කියලා මං කාටවත් කියනවද කියලා ඇහුවා අයියාත් බලාම යහු වෙනවනේ එයා කියනවා ඒ වගේ අපේ තාත්තේ සුන්දරත්වය කියලා ඔයා වහ දුන්නා කියලා මං කාට කියන්නද ඉතින් වහ දුන්නාට පස්සේ මැරිලානේ ඔයා වහ දුන්නා කියලා මං කාටවත් කියන්නේ නැහැ කිව්වා ඉතින් ඒකයි නමුත් ඒ කියන්නේ ජෝතිපාල කරපු දේවල් ටික ලංකාවේ කිසිම දේශපාලඥයන්ට කරන්න බැරුණා මම දරුණු ප්‍රකාශයක් කරන්න තියෙනවා නමුත් මම ඔය සලමි ඡන්දයට කලින් මේක ප්‍රචාරය වෙනවද නේ අපි බොහෝ දුරට ඡන්දයට කලින් ප්‍රචාරය කරා ඒ නිසා මම ඒක කරන්නේ හරි අපි ඡන්දයට පස්සේ ප්‍රචාරය කරා ප්‍රචාරය මම අතිශයින්ම මේ දේශපාලන අවුරුදු 72ක් මගේ ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ දේශපාලනය ගැන ඔබ මොකද්ද හිතන්නේ කියලා අවුරුදු 72ක් තිස්සේ මේ රට සුද්ද මේ රට දීලා ගියා මේ පොඩි දූපත් කෑල්ලක් නංගී ගයනිය මේක හදා ගන්න අපිට බැරි වුණා ගයනිය අපි මහද්වීපයක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ මහද්වීපේ නෙමෙයි ගයනිය මම ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් පොඩි රටක් මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපි තාම හරි අසරණද අදටත් පත්තර වල යන්නේ හම්බන්තොට පාර හදා දෙන්න අර ඉස්කෝලේ පුටු ටික නැහැ ඔය වගේ දේවල් අහනකොට අපිට දුකයි ගයනිය ඔබ කැමති නැද්ද දේශපාලනයට නෑ මම ගෑවෙන්නවත් ඔබ යම්කිසි දේශපාලන පක්ෂයකට සම්බන්ධයිද මොකක්ද පක්ෂය ඔබ යම්කිසි දේශපාලන පක්ෂයකට සහයෝගයක් දක්වනවද ඔබට කියලා යම්කිසි තියෙනවද පක්ෂයක් එහෙමයි මං 88 89 කාලේ ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක මගේ මම මේ ප්‍රකාශය තාම දරුණු ප්‍රකාශයක් කරන්න හදන්නේ හරි ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ මං ඒ ලෙවල් කරන්න එතකොට ඉස්කෝලේ හිටියේ ඉස්කෝලේ ඇතුලේ පෝස්ට් එක මව්බිම නැත්තම් මරණය කියලා ගහන්න එතකොට ගාන් ජනතාවෙන් තුනට පෝස්ටර් ගහන්න එතකොට අම්මගෙන් මම පාප්ප ඉල්ලුවා අම්මා දැන් දවස් දෙකක් මොකද අම්මට තේරුණා මොකටද පාප්ප අම්ම මෙහෙම අපිට පොත් තුනයි තියෙන ඒ ලෙවල් වලට තියෙන පොත් තුනයිනේ තියෙන්නේ ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව මොකක්ද පොත් තුන මේක මැද්දේ එකක් ගලවලා පාප් එක ගහනවා ඒක ඇතුළට දැන් මං ඉවරයි මේ අම්මා අහනවා මොකටද ඔබට පාප්ප ඉස්කෝලේ ඇතුළට යන්න බෑ හතමාරටනේ යන්න ඕනේ හැබැයි පහමාරට යන්න පුළුවන් කෙඩෙට් කරන කට්ටියට ස්පෝර්ට්ස් කරන අයට කලින් ටිකක් යන්න පුළුවන් කෙඩෙට් නිලධාරීන්ට යන්න බෑ කෙඩෙට් කරනවා මං කෙඩෙට් කණ්ඩායමට බැඳුණා ඉතින් එන්නම මම පහමාරට මේක හදාගෙන අම්මත් එක්ක ඕක ගියා ගිහිල්ලා තිස්ස ගුණවර්ධන සර්ගේ පිටිපස්සේ තියෙනවා ලස්සන ටින් දාලා මේ නාට්‍ය කාමරය කියලානේ ඔකට කියන්නේ නාට්‍ය කාමරේ පිටිපස්සේ තීන්ත ටින් තියෙනවා ඕකින් මං කොල්ල ටික ඔක්කොම අරන් යන්නේ ගෙදර ගිහලා මාවුව නැත්තම් මරන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා කියලා ඔක්කොම කරලා දාන්නේ අපේ කැන්ටිමට ඔක්කොම එනවනේ කැන්ටිමේ පුස්තකාලය දෙකට දාලා ඉදාර ඉස්කෝලේ වහනවා මරු ඉස්කෝලෙත් යන මරු වැඩේ කියලා
ගවම එක කවුද ගහලා තියෙන්නේ? ගහලා අපි යනවා මං ඉතින් ඒ වගේ ඉන්නවා සද්ද නැතුව. එදාට ඇසෙම්බලි එක තියෙන්නේ සාමාන්‍ය සිකුරාදාට විතරයි. ඇසෙම්බලි කියන්නේ ළමයි මුල ඉස්කෝලේම එකට රැස් වෙන දවස අර වෙලාව ඇසෙම්බලි. ඒකේදාම දැන් ප්‍රින්සිපල් ඔක්කොම මං ඔය වැඩේ කළා. එදා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව මම ජීවිතේ දරුණු විදියට අපි මේක වැරදි කියලා. මං ජීවිතේ එදා හරි අමාරුවෙන් බේරගත්තා. බේරගත්තේ නම් ගියා ඔරුගොඩවත්තේ කඩේකට ගිහිල්ලා උපුල් හෝටලේ තාමත් තියෙනවා. මෙහා පැත්තේ ඔරුගොඩවත්ත මෙහෙම කැඩුවා. දැන් පාර ලොකු කරන්න. ඒක දැන් වැල්ලම් පිටි පැත්තට දාලා උපුල් හෝටලේ තියෙනවා. තාමත් ඒ උපුල් ඉන්නවා. ඒ හොටලෙ තේ හදන මිනිහෙක්කට මම වැඩ කරා. මොකද බේරෙන්නේ. හරි? රුපියල් 25ක් මට හම්බ වෙනවා. ඒ රුපියල් 25ක් මම ආහාරය දුවගෙන ඇවිල්ලා අම්මගේ අතට දීලා දුවගෙන ආයි යනවා. හරි? මට කන්න බොන්න හම්බ වෙනවනේ. හරි? නමුත් මම එක දෙයක් කියන්නේ. ඒක මම ජීවිතේකට කවදාකවත් මම බනින්නේ. මොකද අම්මා පොත කියුවා මම කිව්වනේ ආදරේ නෑ. නමුත් එක හිත් වේදනාවක් තියෙනවා. ගැන පළාත් සභා සුදු අලියෙක් පළාත් සභාවලට ඉදිරිපත් වෙන්න එපා අරව මේව කියලා කියලා මාත් එක්ක හිටපු යාළුවෝ ගොඩක් මැරුණා. මම මේව දන්නවා සුදේස් මගේ කරුවා මම දන්නවා මගේ කාලෝ. නේ කොල්ලෝ ටිකක් මැරුණා. නමුත් අද ඒගොල්ලෝ පළාත් සභාවේ ඉන්නකොට මගේ ඇඟ හරියන්නේ මට ඒක දැනෙන්නේ. මට හරි දුකයි. මම ඒක එහෙනම් මොකුත් මං කියන්නේ ඒක කමන්නේ මම ගියාට. මොකද හරි දුකයි. මොකද මගේ යාළුවෝ මැරුණේ ඒගොල්ලෝ අපිට කියපු දේ. අද ඒගොල්ලෝ ඒව ඇතුලේ ඉන්නකොට මට දුක නැද්ද ගයිනේ? අනිවාර්යෙන් දුක. දුකක් නැද්ද? දුකයි. දුකයි. ඉතින් මම ඒක කෑ ගහලා කියන්නේ ඉතින් වැඩක් නැහැ. ඒක ගැන කතා කරන්න ඕන. ඔබට මේ ආරාධනා ලැබෙන්නද මේ දැන් ඡන්දේ තියෙනවානේ. තව දවස් 3යි තියෙන්නේ ප්‍රචාරක කටයුතු වලට. ඡන්දේට දවස් 5ක් තියෙනවා. වේදිකා ගත වෙන්න කියලා ආරාධනා ලැබෙන්නේ නැද්ද පක්ෂවලින්? තාම ඉහළින් ආරාධනා. ඉතින් මම ඒක කිසිම දෙයකට යන්නේ නැහැ. විශේෂයෙන් හොඳම දේ දැන් බන්දුල ගුණවර්ධනයන් දේශ ඡන්ද ඉල්ලනවානේ. ඔව් ඔබේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා. එතුමාවත් අපිට කතා කරන්නේ මේ එන්න කියලා. එතුමා කියන්නේ ඡන්ද ගන්නම ඕගොල්ලෝ සිනමාව කරන්න කියලා. ඉතින් මම ඒකට එතුමාට ගරු කරනවා. ඉතින් එතුමා කොහොමදත් එන්න කියන්නේ නැත්තම් මං වෙන මොකටද නගින්න තියෙන්නේ? මං කොහොමදත් නගින්නේ නැහැ. එහෙනම් ඉතින් මං ඉල්ලන්න එපා. ඔබ ඉල්ලන්න කැමති නැද්ද ඉල්ලන්න? නෑ මොනවා ඉල්ලන්නේ? කලාකරුවා කියන දේත් නැති වෙයිද දේශපාලනයට ගියොත්? අර ආදරෙත් නැති වෙයි වගේද? මට මොකටද ඡන්ද ඉල්ලන්නේ? මම මේ නිදහසේ ජීවත් වෙන මිනිහෙක් නම් තවත් ප්‍රශ්න ඔළුවේ පුරවගෙනනේ. එහෙම අවශ්‍ය නැහැ නේ. ඔය වගේම hina වෙලා හරි සැහැල්ලුවෙන් ඉන්නේ. කුමාර තිරිමාදුර ඉතින් ප්‍රශ්න ඕනේ නැහැ ඉස්සරහට. අපි මේ ඔබේ පවුල ගැන හරි අඩුවෙන් කතා කරේ. ඔබේ දියණියන් දෙදෙනා, ඔබේ බිරිඳ ආදරණීය බිරිඳ කැමති ඒ විස්තරත් දැනගන්න. දැන් දියණියන් දෙදෙනාගේ වයස කීයද? එකෙක් 24යි අනිත් එක 18යි. දැන් ඉතින් බොරු කියන්න ඕනේ උන් දෙන්න තමයි මම පාලනය කරන්නේ. කෙල්ලෝ දෙන්නෙක් නේ. දැන් උන් දෙන්නට මම කියන්නේ මම මේ ලෝකේ බයම දෙන්නෙක් ඉන්නවා. ඒ දුවල දෙන්න. මම මේ රටේ ජනාධිපතිටවත් අගමැතිටවත් කාටවත් මම බය නෑ. මගේ මම වැරදි කළා නේ. මුන් දෙන්නට පට්ට බයයි අප්පා. බිරිඳට බය නැද්ද? නෑ යා ගෑනුන්ට කොහෙද බය කොහෙද මම. ඉතින් දුවලා දෙන්නත් ගෑනු දෙන්නෙක් නේ. නෑ යා දුවලා දෙන්න තාතා ටක් ගාලා එන්න KFC එකෙන් කැම කරන් එන්න ටක් ගාලා එන්න කිව්වම මෙතන දැන් මම මෙතන ඉඳියත් යන්න වෙනවා. ඒ දෙන කලාවට සම්බන්ධ නැද්ද? ඒක බයද ආදරයද කියන එක ඔයා තේරුම් ගන්න ඕන. ඒක ආදරය. තාත්තලා හරි ආදරේ දුවලට. දුවලා දෙන්න. ඉතින් කෝල් එකක් දුන්නොත් දැන් ටක් ගාලා එන්න හොයද ඉන්නේ. මම විනාඩි 10න් එන්න ටක් ගාලා එන්න. කොහොමද මම යන්නේ? යන්න මම යනවා. හැබැයි ඒක බයද ආදරයද කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ. ඔබ තේරුම් ගන්න ඕනේ. යාලට ආදරේ දෙන්න ඉතින් එන්න ටක් ගාලා එන්න කියලා මාව සමහරට හොදනවා නාවනවා. වාට මම
මට ආදරය කරන බට්ටික බෙදලා දෙනවා ඔක්කොම කරනවා ඒගොල්ලෝ ඒ දෙන්න කලාවට සම්බන්ධ කරන්නේ නැද්ද? මුන් දෙන්නව දෙන්න හැනේ අපේ නෝනා මුන් දෙන්නටම හොඳටම රඟපාන්න පුළුවන් අනිවාර්යෙන් තාත්තගේ ඒ ගුණේ ගිහිල්ලා තියෙනවා අනිවාර්යෙන්. ට රඟපාන්න පුළුවන් ඇයි දෙන්නේ නැත්තේ? දෙන්න මන් දන්නේ මං ඉතින් ඒ අතහැරලා කියන්නේ එතුමියට ඔබේ බිරිඳට කලාව ගැන කිසි බයක්ද තියෙන්නේ? නෝ මේ යන විදිය. නෑ එයා මන් නිසා ගොඩක් දුක් විඳලා ඇතිනේ ඒක හින්දා. අපි එතුමිය ගැන කතා කරමු ආදරණීය බිරිඳ. ඇගේ නම මොකක්ද? තුෂාරා ප්‍රාන් ඔව්. එයාට තමයි මේ දවස්වල සනීප නැහැ නේද? ටිකක් අසනීප වෙලා ඉන්නේ. ඉතින් මම විශේෂයෙන් කියන්නේ ජයන්ත ධර්මදාස් මහත්මයාගේ එයා ගර්භාෂයෙන් කර අපේ නෝනගේ ජයන්ත ධර්ම නවලෝකන ජයන්ත ධර්මදාස් මහත්මයා මම කතා කරලා ඒ මන් දන්නේ ප්‍රශ්නකේ වියදම්වත් මන් දන්නේ සත පහක්වත් එතුමා ගත්තේ නැහැ චිත්‍රවල ඔබ සංස්ථා සභාපතිතුමා ඒ මනුස්ස හැමදාම එහෙම තමයි එයා කලාකරුවන්ට නිහඬව හරියට සේවය කරන කෙනෙක් එයා යන් ධර්මදාස මහත්තයා ඉතින් ඒකත් මතක් කරපු ලොකු දෙයක් ඉතින් හරි. එහෙමනම් අපිට දැන් මේ කතාව නතර කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපිට කොතරම්ද මගේ අරුනේ? මොන හරි දෙයක් මගේ අරුණද මේ කතා බහේදී? මම ඒතන මොකද මගේ අරුනේ නෑ. අපි තව ටිකක් චිත්‍රපටය ගැන කතා කරමු. මොකද මේ දවස්වල අපිට ද නිවුස් පේපර් චිත්‍රපටය නරඹන්න පුළුවන්. මොන සිනමා ශාලාවලද නරඹන්න පුළුවන්? ලංකාවේ සිනමා ශාලා 120 110කම තියෙනවා. මම උඹට එක දෙයක් කියන්න බඩ කතා බහ කරන්න ඕනේ. ලෝකයේ දැන් හොලිවුඩ් තියෙනවා. බොලිවුඩ් තියෙනවා. කොලිවුඩ් තියෙනවා. කොලිවුඩ් තියෙනවා. මම ජනාධිපතිතුමාට යෝජනා කරා හෙලවුඩ්ද? හෙලවුඩ්. අපේ හෙලයන්ගේ හෙලවුඩ් අපේ හෙලවුඩ්. මොකද මම ඉරාන සිනමාවට කැමති වුණා. මොකද ඉරාන සිනමාවේ Children of Father එතකොට Father බරාන් the cycle මේ ෆිල්ම් බලනකොට මට හිතුණා මේ මනුෂ්‍යකම තමයි මේක ටච් කරන්නේ. ඒ කියන්නේ ලොකු ලක්ෂ ගණන් ඉරන් කරලා සින්දු 10යි ෆයිට් 20යි කරන්න බෑ. තේරෙනවද? හරිනේ මේ දැනෙන්න යමක්. සියුම් හදවත ගන්න ඕනේ කියලා. ඒ අනුව මේකේ ඇතුලේ තියෙන මේ මනුෂ්‍යකමයි කියලා. තේරෙනවද? අපි මේක ගමු කියන එක. මනුෂ්‍යකම කියන දේ පාදගත්තා නම් හොඳයි. ඒක හේතුව උඹ මාධ්‍යවේදිනියක් හැටියට උඹ මේක හිතට ගන්න බර්නාඩ් ෂෝ කියන්නේ එංගලන්තේ තියෙන හොඳම කවියා. සංස්කෘත විශේෂයෙන් ශ්‍රීමත් බර්නාඩ් ෂෝ කියලා දුන්නා. බර්නාඩ් ෂෝ. යා මරණාසන්නව ඇඳේ වැතිරලා හිටියා. මේ කතාව එතනින් එතනදී කියනවා මාධ්‍යවේදීන් 200ක් විතර එනවා එයාත් එක්ක කතා කරනවා. නමුත් ඩොක්ටර්ස්ලා සෑහෙන යා වට කරන් ඉන්න දෙන්නේ නැහැ කතා කරන්න. උඹ ඇතුළේ මාධ්‍යවේදීන්. නමුත් එක තැනකදී ඔබ වගේ මාන දෙන්නෙක් යාගේ වයිෆ් එක්ක ෂේප් එකක් දාගෙන කතා කරනවා. කොහොම හරි ඇතුළට රිංගනවා. දෙන්න එක වචනයක් අහන්න දෙන්න ඔබ නචෝගෙන්ගේ. බනක්ෂු ඇඳගා ඉන්නවා මරණාසන්න. අහනවා සර් මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම දේ කුමක්ද? කියලා. එයා ඇස් දෙක බලලා ඔළුව උස්සලා කියනවලු මානව සම්බන්ධකම් තරම් ශ්‍රේෂ්ඨ දෙයක් තවත් නැහැ කියලා. මේ ලෝකේ නැහැ කියලා. උත්තරේ ලැබෙනවා හැමෝටම. උත්තරේ ලැබෙනවා හැම දෙයකටම. මම හිතන්නේ අපිට මේ ජීවත් වෙනකොට එන ප්‍රශ්නවලට හොඳම පිළිතුර එතන තියෙනවා. හරි එහෙනම් අද දවසේදී හඳුනාගත්තත් ඔබම අපේ මේ වැඩසටහන අපි අවසන් කරනවා. ඉතින් අද දවසේදී අපි දක්ෂ ප්‍රවීණ අපි තාමත් ආදරය කරන ප්‍රතිභාපූර්ණ කලා ශිල්පියෙක් සමග කතා බහ කරේ. ඔහු කුමාර තිරිමාදුර කුමාර අයියේ ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. තව දේවල් තියෙනවා. ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඔබත් එක්ක කතා කරාම අපිටත් ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. අහගෙන ඉන්න ආසයි, කතා කරන්න ආසයි. නමුත් අපි මේ වැඩසටහනට අපි තිත තියෙනවා සමාප්ත කරනවා. තව දවසකදී අපි අනිවාර්යෙන් හම්බෙමු. ඒ වගේම ඔබේ කලා ජීවිතයේ කටයුතු, චිත්‍රපටියේ වැඩ කටයුතු මේ හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා channel C නාලිකාව ප්‍රාර්ථනා කරනවා. ඔබ උඹගේ තිතක් තියෙනවා ඔතන. ඔතන තියෙනවා. හරි. ආයිබෝවන්. ආයිබෝවන්. හොඳ බයික් එකක් ගන්න
නොකිය ෆෝන් එකක් ගන්න ඔයාට ආසමනං ඔන්න පුංචි කෝල් එකක් ගන්න 23:11ට දැම්ම කෝල් එකක් කරන් හොන්ඩා ග්‍රාසියා බයික් එකක් දිනා ගන්න. මං විරාජ් පෙරේරා